අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔකට ඉතාමත් වැදගත්ම වෙන කොටසක් ගැන. ඒ තමයි active voice and passive voice. සාමාන්‍යයෙන් මේ active voice and passive voice කියන ළමයින්ට හුඟක් පැටලෙන තැනක්. ඒ වගේම තමයි ඉංග්‍රීසි කතා කරන සහ ඉංග්‍රීසි භාවිතා කරන අයටත් මේ active voice සහ passive voice කියන සාමාන්‍යයෙන් පැටලෙනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි active voice සහ passive voice සම්බන්ධ හරි අවබෝධයක් නොමැතිකම. active voice passive voice සම්බන්ධ ඉගෙනගෙන ඇති සෑහෙන තැන් වලින් සහ ඒ සම්බන්ධ පොත්පත් කියවලා ඇති ඒ හමු වෙන්නේ නැති හුඟක් අවස්ථාවල භාවිතා වෙනවා. නමුත් මේක active voice වාක්‍යයක්ද මේක passive voice වාක්‍යයක්ද? මම මේ වාක්‍ය ලියවිය යුත්තේ passive වලින්ද active වලින්ද? යම්කිසි වාක්‍යයක් අපි කතා කරනවා නම් ඒක ඇයි active වලින් කියන්න ඕනේ? ඇයි ඒක passive voice වලින් කියන්න ඕනේ කියන ඒ අවබෝධය නැතිකම තමයි හුඟක් වෙලාවට මේ active voice සහ passive voice කියන එක හරියට භාවිතා නොවෙන්න හේතුව. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔකට පුළුවන් active voice සහ passive voice භාවිතා කිරීමේ හරි ක්‍රමවේදය මොකක්ද කියලා හරියට අවබෝධ කරගන්න. හරි. අයි බලමු මේකේ මේ active voice කියන්නේ මොකක්ද? passive voice කියන්නේ මොකක්ද කියලා. දැන් උදාහරණ මේකෙදී මේ උදාහරණය අරන් බලමු. This house was built in 1961. හරි. මේ නිවස සදන් ලද්දේ 1961. එතන මේ ගෙදර හැදුවා 1961 දී කියලා කියද්දී අපි බලන්න ඕනේ මේක active voice වාක්‍යයක්ද මේක passive voice වාක්‍යයක්ද? ඇයි මේක active voice වලින් කියලා තියෙන්නේ නැත්නම් ඇයි මේක passive voice වලින් කියලා තියෙන්නේ කියලා. අපි බැලුවොත් එහෙම was built කියලා આવොත් එහෙම. ඒ කියන්නේ was කියන එක ඇවිල්ලා be verb එකක්. ඔකට දන්නවා be verb කියන්නේ am, is, are, was, were, has been, have been, will be, shall be කියලා එනවා. be verb කියලා අපි ගන්නවා. එතකොට be verb එකක් ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟට එන ක්‍රියාපදේ ing form එකෙන් තියෙන්න ඕන කියන එක ඔකට දන්නවා. he is going. ඔහු යමින් සිටිනවා. she is coming. ඇය එමින් සිටිනවා. එතකොට is කියන be verb එක දැම්මට පස්සේ ඊට පස්සේ එන ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම ing form එකේ තිබිලා තියෙනවා. හැබැයි be verb එකෙන් පස්සේ එන ක්‍රියාපදේ past participle එකකින් තියෙනවා නම් ඔයා දන්නවා ඒක අනිවාර්යයෙන්ම passive voice එකේ තියෙන වාක්‍යයක් කියලා. දැන් මෙතන බලන්න මේ වාක්‍යයේ තියෙන්නේ was built කියලා. was එකෙන් පස්සේ build කියන ක්‍රියාපදේ building කියලා ing form එකකින් නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ past participle වන built එකකින්. ඒ කියන්නේ මේක passive voice එකේ තියෙන වාක්‍යයක්. එතන be verb එකෙන් පස්සේ එන ක්‍රියාපදේ passive voice මේ past participle එකෙන් ලියලා passive voice වාක්‍යයක් බවට මේක පරිවර්තනය කරලා තියෙන්නේ ඇයි? අන්න ඒක තමයි බලන්න ඕනේ. දැන් මේකේ අපි කිව්වොත් එහෙම somebody built this house in 1961 කිව්වොත් එහෙම කවුරු හරි මේ ගෙදර 1961 දී හැදුවා. එතන කවුරු හරි මේ ගෙදර හැදුවා කියද්දී මේ වාක්‍යේ කවුද subject එක? subject එක කියලා අපි හැම වෙලාවෙම ගන්නෙ යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයා. හරි? ඒක තමයි subject එක. එතකොට මේකේ තියෙනවා somebody built this house in 1961. මේ ගෙදර කවුරු හරි 1961 දී හැදුවා. දෙවෙනි වාක්‍ය බලන්න this house was built in 1961. මේ ගෙදර 1961 දී නිර්මාණය කරන ලදී. එතකොට this house was built in 1961 කියද්දී ගෙදර කියන subject එක කරපු දෙයක් ගැන කතා කරන්නේ නැත්නම් ගෙදර කියන subject එකට වෙච්ච දෙයක් ගැනද මේ කතා කරන්නේ. අතන මේ කතා කරන්නේ ගෙදරදී කියන subject එකට වෙච්ච දෙයක්. ගෙදර ඉබේම නිර්මාණය වෙන්නේ නැහැ නේ. ගෙදර කවුරු හරි නිර්මාණය කළා. ඒතර ගෙදර කියන එක අපි subject එක කියලා ගත්තොත් ඒ subject එක කරන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. subject එකට වෙන දෙයක් ගැන. This house was built in 1961. හැබැයි උඩ වාක්‍ය ගත්තොත් එimhe somebody built this house in 1961 කිව්වොත් එimhe කවුරු හරි මේ ගෙදර 1961 දී නිර්මාණය කළා. ඒතර කවුරු හරි කළා කියන එක දේ තමයි කතා කරන්නේ. ඒ සබ්ජෙක්ට් එක කරපු දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒතර මෙතෙන්ද පැහැදිලිව අවබෝධ කරගන්න තියෙන දේ තමයි සබ්ජෙක්ට් එක කරන දෙයක් ගැන නම් මේ වාක්‍යයෙන් කතා කරන්නේ ඒක active voice වාක්‍යයක්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක්. සබ්ජෙක්ට් එකට යමක් වෙන දෙයක් ගැන නම් ඒ වාක්‍ය හරහා කතා කරන්නේ ඒක passive voice වාක්‍යයක්. හරි. අය බලමු මේ active voice සහ passive voice එකේ
ඔයාලට මතක තියාගන්න තියෙන දේ තමයි be verbs ටික ආවට පස්සේ passive voice එකේ ඔයාලට අවබෝධ කරගන්න තියෙන දේ තමයි be verbs ටික ආවට පස්සේ ඊට පස්සේ එන ක්‍රියාපදේ past participle එකේ තියෙනවා නම් අපි ඒකට කියනවා passive voice වාක්‍යයක් කියලා. උදාහරණයක් වශයෙන් පළවෙනි එක බලන්න. Butter is made from milk. butter හදලා තියෙන්නේ milk වලින්. ඒතර is කියන be verb එකෙන් පස්සේ ඇවිල්ලා තියෙන ක්‍රියාපදේ past participle එකෙන් තියෙන්නේ. make කියන ක්‍රියාපදේ past participle එක තමයි made. Butter is made from milk. Right? ඒ බලමු තවත් උදාහරණයක්. Cars are imported from Japan. වාහන ජපානයෙන් ආනයනය කරනු ලැබේ. ඒතර ආ කියන be verb එකෙන් පස්සේ import කියන ක්‍රියාපදය ඇවිල්ලා තිනවා. ඒක past participle එකෙන් තමයි ලියලා තියෙන්නේ. ඒතර බලන්න මේ වාක්‍ය දෙකම ගත්ත ගමන් පළවෙනි වාක්‍ය butter is made. butter නිෂ්පාදනය කරනු ලැබේ. ඒතර butter කරන දෙයක් නෙවෙයි butter වලට වෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ. Cars are imported. වාහන ආනයනය කරනු ලැබේ. ඒතර වාහන කරන දෙයක් ගැන නෙවෙයි වාහන වලට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර හැම වෙලේම passive voice වාක්‍යයක subject එකට වෙන දෙයක් ගැන තමයි ඒ වාක්‍ය හරහා කතා කරන්නේ. අයි බලමු ඊළඟ එක. I am never invited to parties. මාව කවදාකවත් parties වලට invite වෙන්නේ නැහැ. ඒතර මම කරන දෙයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මාව කවුරුත් invite කරන්නේ නැහැ කියලා. මට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර I am කියන එක be verb එකක්. invite කියන ක්‍රියාපදේ past participle එක තමයි මෙතන භාවිත වෙලා තියෙන්නේ. බලමු තවත් වාක්‍යයක්. This house was built 100 years ago. ඒතර මේ නිවස සාදන්න ලද්දේ අවුරුදු 100කට කලින්. ඒතර was කියන be verb එකෙන් පස්සේ බලන්න ඇවිල්ලා තියෙන ක්‍රියාපදේ past participle එකෙන් ලියලා තියෙනවා. එහෙනම් passive නම් අපිට අනිවාර්යයෙන් මතක තියාගන්න තියෙන දේ තමයි be verb එකෙන් පස්සේ එන ක්‍රියාපදේ අනිවාර්යයෙන්ම past participle එකේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි subject එක ඒ වාක්‍යය යමක් කරන්නේ නැහැ. subject එකට යමක් වෙනවා. අන්න ඒක තමයි passive voice වාක්‍යයක් හැටියට අපි identify කරගන්නේ. තවත් උදාහරණයක් බලුවොත් එම when was the telephone invented? කවද්ද ටෙලිෆෝන් එක හොයාගත්තේ? ඒතකොට ඒක ටෙලිෆෝන් එක ඉබේ හොයාගන්න නෙමෙයි. ඒක යම් කිසි පුද්ගලයෙක් විසින් හොයාගන්න. ඒතකොට ටෙලිෆෝන් එක කරපු දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ටෙලිෆෝන් එකට වෙච්ච දෙයක් ගැන. ඒතකොට ඒක අනිවාර්යෙන් ඉන්නේ passive voice වලින්. හරි. අපි මේ කොටස හරහා ඉගෙන ගන්න හදන්නේ passive එකත් එක්ක මේ buy එක භාවිත වෙන අවස්ථාව තමයි ඉගෙන ගන්න යන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන passive වාක්‍ය ලොකක් කරලා මේ buy කියන එක භාවිත වෙලා තියෙනවා. මතක තියාගන්න buy කියන එක මේ භාවිත කරන්නේ කවුරු විසින් කළාද කියන එක සඳහන් කරන තමයි අපි buy කියන එක භාවිත කරන්නේ. අපි බලමු උදාහරණයක්. The telephone was invented by Alexander Graham Bell in 1876. තර ටෙලිෆෝන් එක හොයාගන්න ලැබුවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් 1876 කවුරු විසින්ද මේක කරන ලද්දේ? ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින්. අන්න ඒ කවුරු විසින්ද කරන ලද්දේ කියන එක අපිට සඳහන් කරන්න අවශ්‍යයි නම් ඒ සඳහා භාවිත කරන්න පුළුවන් මේ by කියන ප්‍රොපොසිෂන් එක. අපි බලමු තවත් උදාහරණයක්. I was bitten by a dog a few days ago. මාව හැපුවා බල්ලෙක් දවස් කිහිපයකට කලින්. එතකොට කවුරු විසින්ද මේක කරන ලද්දේ? බල්ලෙක් විසින්. අනේකට භාවිත කරලා තියෙනවා by කියන ප්‍රොපොසිෂන් එක. බලමු තවත් උදාහරණයක්. Do you like these paintings? වා මේ paintings වලට කැමතිද? They were painted by a friend of mine. මෙයා paint කරේ මගේ යාළුවෙක් විසින්. ඒතර යාළුවෙක් විසින් කියලා කියද්දි by කියන ප්‍රොපොසිෂන් එක භාවිත කරලා a friend of mine කියලා සඳහන් කරලා තියෙන යාළුවෙක් විසින්. බලමු තවත් උදාහරණයක්. The door of this house was broken by some burglars last night. මේ ගෙදර දොර සමහර ගෙවල් බින්දින්නන් විසින් ඊයර කඩලා තියෙනවා. ඒතර බර්ග්ලර්ස් කියලා කියන්නේ ගෙවල් බින්දින්න මේ ගෙදර දොර කඩලා තියෙනවා. ඒතර ඒකත් බලන්න කවුරු විසින්ද කරන ලද්දේ කියලා සඳහන් කරලා තියෙන්නේ by some burglars කියලා. සමහර ගෙවල් බින්දින්නන් විසින් මේ ගෙදර දොර කඩන ලදී ඊයර. ඒතර ඊයර මේ ගෙදර දොර සමහර ගෙවල් බින්දින්නන් විසින් කඩන ලදී. කවුරු විසින්ද කරන ලද්දේ කියලා අපිට කියන්න අවශ්‍යයි නම් ඒ සඳහා by කියන එක භාවිතා කරලා by කියන ප්‍රොපොසිෂන් එක භාවිතා කරලා ඒ දේ කරන ලද පුද්ගලයාව සඳහන් කරන්න පුළුවන් කියලා මතක තියාගන්න passive voice එකේදී. හරි. අපි බලමු exercises කීපයක් කරලා active voice වාක්‍ය කොහොමද passive voice වලට හරවන්නේ නැත්නම් passive voice වාක්‍ය කොහොමද අපි ලියන්නේ කියලා අපි මේ exercises හරහා බලමු. පළවෙනි වාක්‍ය ගත්තොත් එimhe The office
clean every day කියලා තියෙනවා. හරි. කියන්නේ කාර්යාලය හැමදාම පිරිසිදු කෙරෙනවා කියලා තමයි අපි මෙතන ලියන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් කාර්යාලයේ කරන දෙයක් ගැන නෙමෙයි කාර්යාලයට වෙන දෙයක් ගැන තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේක පැසිව් වොයිස් වලින් ලියනවා කොහොමද ලියන්න ඕනේ? The office is cleaned every day. කාර්යාලය දිනපතා පිරිසිදු කෙරෙනවා. ඒතර කාර්යාලය දිනපතා පිරිසිදු කරනවා කියපුවම කාර්යාලය කරන දෙයක් නෙමෙයි කාර්යාලයට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. එහෙනම් ඒක පැසිව් වොයිස් එකකින් කියලා තියෙනවා. බලමු දෙවෙනි වාක්‍යය. Glass make from sand. හරි. glass හදන්නේ වැලි වලින්. එහෙනම් අපිට ඒක ලියන්න වෙන්නේ glass is made from sand. glass හදන්න ලබන්නේ වැලි වලින්. ඒතර glass is made from sand කියලා අපි ලියනවා. අයි අපි glass වලට is එක භාවිත කරලා තියෙන්නේ මොකද මේක සාමාන්‍ය වෙන දෙයක් හන්ද අපි simple present tense එකේ තමයි ලියන්න ඕනේ. simple present tense සම්බන්ධව ඔයගලට අවබෝධයක් නැත්නම් මගේ simple present tense සම්බන්ධ වීඩියෝස් ටික බලන්න. ඒකෙන් ඔයගලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ make කියන ක්‍රියාපදේ past participle එක තමයි made එක. මේ made කියන එක භාවිත වෙලා තියෙනවා මෙතන. ඒතර glass is made from sand. අයි බලමු ඊළඟ වාක්‍ය. My phone steal a few days ago කියලා තියෙනවා. හරි. My phone steal a few days ago කියලා කියද්දී දවස් කිහිපයකට කලින් මගේ ෆෝන් එක හොරකම් කරගත්තා කියන එක තමයි මෙතන අදහස් වෙන්නේ. ඒත් දවස් කිහිපයකට කලින් කිව්වොත් මේක අතීතයේ වෙච්ච දෙයක්. එහෙනම් මේක පැසිව් වොයිස් එකෙන් අපිට ලියන්න වෙන්නේ My phone was stolen a few days ago. මගේ ෆෝන් එක දවස් කිහිපයකට කලින් හොරකම් කරනා ලදී. මේ ඒතර අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් හන්දා was කියන එක භාවිත වෙලා steal කියන ක්‍රියාපදේ past participle එක තමයි stolen කියන එක ඒක භාවිත වෙලා තියෙනවා. අය බලමු ඊළඟ වාක්‍ය. How these windows break yesterday. ඒතර ඊයේ මේ ජනේල ටික කොහොමද කැඩුනේ? ඒතර අතීතයේ වෙච්ච දෙයක් හන්දා අපි ඒක පැසිව් වොයිස් එකෙන් ලියනවා. අපි ලියන්න වෙන්නේ How were these windows broken yesterday? කොහොමද ඊයේ මේ windows ටික කැඩුනේ? අය බලමු තවත් වාක්‍යයක්. 3 people injured in the accident. හරි. 3 දෙනෙකුට තුවාල සිද්ධ වුණාලු අනතුරේ. එහෙනම් මේකත් අතීතයේ වෙච්ච දෙයක් තමයි. එහෙනම් මේක පැසිව් වොයිස් එකෙන් ලියන්න අපි ලියන්න ඕනේ. 3 people were injured in the accident. අනතුරේදී 3 දෙනෙක් තුවාල වුණා. ඒතර මේ හැම වාක්‍යයක්ම ගත්තොත් එීම සබ්ජෙක්ට් එක කරන දෙයක් ගැන මේ කතා කරන්නේ. සබ්ජෙක්ට් එකට වෙන දෙයක් සම්බන්ධයෙන් තමයි මේ වාක්‍යවලදී කතා වෙන්නේ. හරි. අයි මෙන්න මේ දේ ගැන බලමු. මෙන්න මේ is being done සහ has been done කියන එකේ මොකක්ද වෙනස? දැන් මේ is being being එකයි has been being එක අතර වෙනස මොකක්ද කියලා දැන් බලන්න වෙනවා. බලන්න පළවෙනි වාක්‍යය. Somebody is painting the door. කවුරු හරි දොර paint කරමින් සිටිනවා. එතන මේ මොහොතේ paint කරමින් සිටිනවා කියන එක තමයි somebody is painting කියවදම active voice එකෙන් තියෙන්නේ. ඇයි අපි active voice එක කියලා කියන්නේ? මේ මොහොතේ කවුරු හරි දොර paint කරමින් සිටිනවා. ඒතර ඒ වාක්‍ය subject එක කරන දෙයක් ගැන තමයි ඒ කතා කරන්නේ. එහෙනම් subject එක කරන දෙයක් ගැන නම් කතා කරන්නේ අපි දන්නවා අනිවාර්යයෙන් ඒක active voice වලින් ලියනවා. හැබැයි දොර මේ අවස්ථාවේ paint වෙමින් තිබෙනවා. දොර කරන දෙයක් ගැන නෙමෙයි දොරට වෙන දෙයක් ගැන අපි කිව්වොත් එimhe දොර මේ අවස්ථාවේ paint වෙමින් තිබෙනවා. එහෙනම් the door is being painted. මේ අවස්ථාවේදී paint වෙමින් තිබෙන නිසා continuous එකේ තියෙන නිසා අපි මොකද කරන්නේ? being එක භාවිත කරලා ක්‍රියාපදේ past participle එක භාවිත කරනවා. හොඳට මතක තියාගන්න continuous tense එකේ තියෙන active voice වාක්‍යයක් නම් ඒක passive එකෙන් අපි ලියනකොට අනිවාර්යයෙන්ම being කියන being එක භාවිත කරන්න ඕනේ. The door is being painted. ඇයි දොර මේ වෙලාවේ paint වෙමින් තිබෙනවා. ඒතර මේ වෙලාවේ වෙමින් තිබෙන දෙයක් නම් ඒතර අපිට භාවිත කරන්න වෙනවා being being එක. ඕක ඔයා being එක භාවිත කරන්නේ නැතුව වාක්‍යනං the door is painted කියලා දොර paint කරලා තියෙනවා කියන එක තමයි තේරුම. නමුත් the door is being painted කියලා කිව්වොත් එම දොර දැන් paint වෙමින් තිබෙනවා. ඒතර මේ මොහොතේ කවුරු හරි paint කරමින් ඉන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඒතර being කියන being එක આવත් අනිවාර්යයෙන් මතක තියාගන්න මේ මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක් නැත්නම් ඒ මොහොතේ continuous tense එකේ තිබුණු වාක්‍යයක් සම්බන්ධයෙන් තමයි ඒ being එක භාවිත කරන්නේ. අපි උදාහරණයක් බලමු. My car is at the garage. මගේ කාර් එක garage එකේ තියෙනවා.
it is being repaired. ඒක රිපෙයාර් වෙමින් තිබෙනවා. කාර් එක ගෑරේජ් එකේ තියෙන්නේ. මේ වෙලාවේ ඒක රිපෙයාර් වෙමින් තිබෙනවා. ඒතර කාර් එකට මේ වෙලාවේ වෙමින් තිබෙන දෙයක් ගැන කතා කරන්න නිසා අපි being being එක භාවිත කරලා it is being repaired කියලා සඳහන් කරනවා. බලමු තවත් උදාහරණයක්. Some new houses are being built opposite the park. හරි. පාක් එකට ඉස්සරහින් අලුත් ගෙවල් කීපයක් ගොඩනගමින් යනවා. ඒතර ගෙවල් කීපයක් මේ වෙලාවේ ගොඩනගමින් යනවා, හදාගෙන යනවා. ඒතර මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන නිසා අපි are being කියන පදේ දාලා build කියන ක්‍රියාපදේ past participle එක built කියන එක වාදා කරලා අපි passive voice එකෙන් ඉන්නවා. Some new houses are being built opposite the park. ඊළඟ වාක්‍ය බලමු. දැන් මේකේ බලන්න compare the present continuous and the present simple. මෙහෙම බලමු. The office is being cleaned at the moment. හරි. මේ අවස්ථාවේදී කාර්යාලය පිරිසිදු වෙමින් තිබෙනවා. මේ අවස්ථාවේ කවුරුරි ක්ලීන් කරමින් ඉන්නවා. අපි ඒක පැසිව් වලින් ලියනවා නම් ඒක පැසිව් වලින් කියන්නේ කාර්යාලයමක් කරනවා නෙමෙයි කාර්යාලයට යමක් වෙමින් තිබෙන නිසා අපි the office is being cleaned at the moment කියලා ලියලා තියෙනවා. ඒක අපි කිව්වොත් එම the office is cleaned every day කියලා. මේ කාර්යාලය හැමදාම පිරිසිදු කරනවා. ඒතර කාර්යාලය හැමදාම පිරිසිදු කරනවා කියන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒතර ඒක මේ මොහොතේ සිදුවෙන දෙයක් නෙමෙයි. මේ මොහොතේ සිදුවෙන දෙයක් නෙමෙයි නිසා අපි being කියන being එක භාවිත කරන්නේ නැහැ. අන්න ඒ වෙනස හොඳට අවබෝධ කරගන්න. Football matches are often played at the weekend. හරි. football matches සාමාන්‍යයෙන් play කරන්නේ සතියන්තදී. ඒතර සාමාන්‍යයෙන් කරන දෙයක් නිසා අපි are played කියලා passive voice එකකින් කියනවා football matches. football matches තනියෙන් ඒ කට්ටිය football matches සෙල්ලම් කරන මේ football matches කවුරු හරි සෙල්ලම් කරනවා. ඒතර football matches වලට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. හඳ passive voice එකකින් ලියලා තියෙනවා. But no match is being played at the moment. නමුත් කිසි match එකක් මේ අවස්ථාවේදී play වෙමින් තිබෙන්නේ නැහැ. ඒතර මේ අවස්ථාවේදී සිදු නොවි තිබෙනවා කියලා කියන තමයි is being කියන පදේ භාවිත කරලා තියෙන්නේ. අපි බලමු මේකේ මේ has been done එකයි කොහොමද භාවිත වෙන්නේ කියලා. බලන්න. Somebody has painted the door. කවුරු හරි paint කරලා ඉවරයි. ඒතර අපි කියනවා somebody has painted the door. කවුරු හරි door paint කරලා තියෙනවා. අපි ගුවා මේ somebody has painted the door කිව්වොත් මේක භාවිත කරලා තියෙන්නේ present perfect tense එකෙන්. ඔය කට්ටිය දන්නවා present perfect tense එක අපි භාවිත කරන්නේ අතීත ක්‍රියාවක වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙනවා නම් අපිට පුළුවන් present perfect tense එක භාවිත කරන්න. present perfect tense එක සම්බන්ධයෙන් සෑහෙන උගන්වලා තියෙනවා කලින් වීඩියෝස් වල. ඉතින් present perfect tense හරියටම අවබෝධ නැත්නම් ඒ වීඩියෝස් බලන්න. මෙතන මේ අවස්ථාවේදී අපිට අවබෝධ වෙන්නේ ඇයි present perfect tense භාවිත කරලා තියෙන්නේ කියලා. මොකද දැන් දොර paint කරලා ඉවරයි. අපිට පේනවා දොර paint කරලා ඉවරයි කියලා. එහෙනම් අපි අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙන නිසා අපි කියනවා somebody has painted the door. හැබැයි දොරට වෙච්ච දේ ගැන අපි කතා කරනවා. කියන්නේ කවුරු හරි කරා කියලා කියද්දි කවුරු හරි කරපු දෙයක් ගැන කතා කරනවා අපි ඒක ඇක්ටිව් වොයිස් එකනේ කියන්නේ. නමුත් දොර යමක් කළා නෙමෙයි දොරට යමක් වුණා. එන එක පැසිව් වොයිස්. අපි එනවා කියනවා the door has been painted. has been painted කියලා ඒ භාවිත කරන්නේ දොර paint කරලා තිබෙනවා. ඒතර දොර කරපු දෙයක් ගැන නෙමෙයි දොරට වෙච්ච දෙයක් ගැන තමයි කතා කරන්නේ. එහෙනම් has painted කියලා කියන්න බෑ. has been painted කියලා තමයි කියන්නේ. The door has been painted. එතන මෙතන බලන්න has එකෙන් පස්සේ being එකයි භාවිත කරලා නැත්තේ. මොකද මේ මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක් නෙමෙයි ඒක. අපි ඔතනම දන්නවා මේ මොහොතේ සිදුවෙමින් තිබෙන දෙයක් නෙමෙයි නේද? කියන්නේ continuous form එකේ තියෙන දෙයක් නෙමෙයි නම් අපි being එක භාවිත කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ සිදු වෙලා ඉවරලා තියෙනවා. ඒක හැබැයි වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙනවා. ඒතර අපි කියනවා the door has been painted කියලා. අයි බලමු මේකේ වාක්‍ය කීපයක්. My key has been stolen. මගේ යතුර හොරකම් කරගෙන. ඒතර මගේ යතුර හොරකම් කරගෙන කියලා කියද්දි අතීත ක්‍රියාවක් දැන් වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙනවා. මෙයා දැන් යතුර එක්ක හොයනවා. නැත්නම් මෙයා යතුර දාලා වෙලා යතුර නැහැ කියලා කතා කරගෙන ඉන්නවා. එතකොට එයා කියනවා my key has been stolen. අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙනවා. my key has stolen මේ been එක භාවිත කරනකොට අපි නිකම්ම කිව්වොත් එහෙම my key has stolen කියලා. ඒ කියන්නේ යතුර වෙන මහා දෙයක් හොරකම් කරගෙන. එහෙම නෙමෙයි අපිට කියන්න ඕනේ. යතුර තමයි කවුරු හරි හොරකම් කරගෙන තියෙන්නේ. ඒතර කවුරු හරි කියන එක අපි කියන්නේ නැතුව අපි කියනවා මගේ යතුර හොරකම් කරගෙන.
යතුරු යමක් කරා නෙමෙයි යතුරට යමක් වුණා. ඒතර my key has been stolen. බලමු තවත් උදාහරණයක්. Have these shirts been washed? මේ shirts ටික හොදලා තියෙන්නේ. ඒතර shirts යමක් කරනවා නෙමෙයි shirts වලට යමක් වෙනවා. Have these shirts been washed? අය බලමු. මේක compare කරන්න. Compare the present perfect and past simple. හරි. This room isn't dirty anymore. මේ කාමරේ තවදුරටත් අපිරිසිදු නැහැ. It has been cleaned. ඒක පිරිසිදු කරලා තියෙන්නේ. එතකොට මේ කාමරේ දැන් තමයි අපිරිසිදු නැත්තේ. කලින් අපිරිසිදුලා තියෙන්නේ නැත්තේ. ඒක මේ පිරිසිදු කරලා දැන් මේක ක්ලීන් වෙලා තියෙන්නේ. ඒතර දැන් මේක ක්ලීන් නම් අපි කියනවා it has been clean. මොකද අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලය පේන්න තියෙනවා. it කියලා මෙතන භාවිතා කරලා තියෙන pronoun එක. ඒ කියන්නේ this room කියන එකට මේ කාමරේ දැන් පිරිසිදු කරලා තියෙන්නේ. ඒතර මේ කාමරේට වෙච්ච දෙයක් ගැන කතා කරන නිසා passive voice එකෙන් ලියලා තියෙනවා. This room was cleaned yesterday. මේ කාමරේ ඊයේ පිරිසිදු කරන ලදී. ඒතර ඊයේ කරපු දෙයක් නම් ඒතර අපි ඒක අතීතෙදී passive voice එකෙන් ලියන්නේ this room was cleaned yesterday. නමුත් ඊයේ කරපු දේ ප්‍රතිඵලය අද පේන්න තියෙනවා නම් අපි කියනවා this room has been cleaned කියලා. අන්න ඒ වෙනස හොඳට අවබෝධ කරගන්න. I can't find my keys. මට මගේ යතුරු හොයාගන්න බෑ. They have been stolen. කවුරුද ඒක හොරකම් කළා. ඒතර මම දැන් තමයි කියන්නේ මට යතුරු මේ හොයාගන්න බෑ. මගේ යතුරු ටික කවුරුරි හොරකම් කළා කියලා. ඒතර මේ දැන් අතීත ක්‍රියා වර්තමාන ප්‍රතිඵල ගැන අපි කතා කරනවා. ඒක දකින්න. ඒ හන්දේ අපි present perfect tense එක භාවිත කරලා තියෙන්නේ. හැබැයි ඒකම අපි කිව්වොත් එහෙම my keys were stolen last week. ඒ කියන්නේ ගිය සතියේ මගේ යතුරු ටික හොරකම් කළා කියලා. ඒතර ගිය සතියේ හොරකම් කරා කියන එකේ වර්තමාන ප්‍රතිඵලයක් වෙන්න මොකද වර්තමානයේ ඇවිල්ලා යතුරු හම්බලා තියෙනවා. ඒකයි මම කියන්නේ my keys were stolen last week කියලා. හැබැයි හොරකම් කරපු යතුරු ටික දැනට හම්බෙලා නම් මම පුළුවන් ගිය සතියේ ඒක හොරකම් කරා my keys were stolen last week but now I have found them. මම මේවා හොයාගෙන තියෙනවා. ඒතර ගිය සතියේ වෙච්ච දෙයක් ගැන කතා කරද්දී මම පුළුවන් අතීතයේ තියෙන past එකේ passive එක භාවිතා කරන්න. අයි බලන්න මේ passive එක එක tenses අනුව කොහොමද භාවිතා වෙන්නේ කියලා මෙන්න මෙහෙම chart එකකින් බලන්න. My car is repaired කියන්නේ simple present tense එකේ තියෙන passive වාක්‍යයක්. හරි simple present tense එකේ තියෙන passive වාක්‍යයක් නම් my car is repaired කියලා අපිට කියන්න පුළුවන්. My car is being repaired කිව්වොත් එම present continuous එකේ තියෙන passive එක. මම කියවා continuous tense එක නනම් අනිවාර්යයෙන්ම being being එක භාවිතා වෙන්න ඕනි කියලා. My car was repaired කිව්වොත් එම simple past tense එකේ තියෙන passive එක. අතීතයේ සිදු වෙලා ඉවර වෙච්ච දෙයක්. ඒ හන්ද ඒකේ passive එක මෙතනට භාවිතා වෙලා තියෙනවා. My car was being repaired කිව්වොත් එම මගේ කාර් එක repair වෙමින් තිබුණා අතීතයේදී සිදු වෙමින් තිබුණු දෙයක්. අපි passive එකෙන් කියන්න ඕන නම් was being කියන එක භාවිතා වෙනවා. plural තිබුණොත් එම were being කියන එක භාවිතා කරන්න. උඩ වාක්‍ය වල plural තිබුණොත් එම are කියන එක භාවිතා කරන්න. My car has been repaired. මගේ කාර් එක repair කරලා. ඒතර ඒක අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලයේ පේන්න තියෙනවා. ඒතර present perfect එකේ passive එකෙන් ලියලා තියෙනවා. ඊළඟ වාක්‍ය බලමු. My car had been repaired. මගේ කාර් එක repair වෙලා තිබුණා. My car had been repaired. ඒතර මේ ඇවිල්ලා past perfect tense එක. past perfect tense එක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එක බලන්න. මෙතන මම කතා කරලා තියෙන්නේ my car had been repaired කියන්නේ මගේ කාර් එක repair වෙලා තිබුණා. ඒතර තිබුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි had been එක තමයි භාවිතා කරන්නේ. කියන අතීතයේ යම්කිසි ක්‍රියාවකට කලින් තවත් ක්‍රියාවක් සිදු වුණා නම් ඒ සඳහා අපි භාවිතා කරනවා past perfect tense එක. ඒතර had එකත් එක්කත් අපි භාවිතා කරන්නේ BEEN been එක තමයි passive කිරීම සඳහා. My car will be repaired. මගේ කාර් එක repair වේවි. අනාගතයේදී සිදුවන දෙයක් සම්බන්ධයෙන් passive එකෙන් ලියන්න ඕන නම් will එකෙන් පස්සේ හෝ shall එකෙන් පස්සේ be එක භාවිතා කරලා ක්‍රියාපදේ past participle එකෙන් ලියනවා. My car will have been repaired. මගේ කාර් එක repair වෙලා තියේවි. එතකොට අනාගතයේදී යමක් සිදු වෙලා තියේවි කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා අපි future perfect tense එක භාවිතා කරලා තිනවා. මෙතන future perfect tense එකේ passive එක තමයි භාවිතා කරලා තියෙන්නේ. future perfect tense සම්බන්ධව ඔකට අවබෝධයක් නැත්නම් මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා ඒ සම්බන්ධයෙන්. ඒ වීඩියෝ එක බලන්න. ඒතර ඔයාලට පුළුවන් future perfect tense එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න. හරි. මේකෙම අපි plural ටික තමයි මේ පැත්තෙන් දාලා තියෙන්නේ. ඉතින් මේ දෙකම chart එක ඔකට කම්පෙයාර් කරොත් එහෙම ඔකට අවබෝධ වෙයි
කොහොමද මේ පැසිව් වොයිස් එක සිංගියුලර් සහ ප්ලූරල් වලදී කොහොමද භාවිතා වෙන්නේ කියලා. මේ chart එක මතක තියාගන්න. එතකොට මේ පැසිව් වොයිස් වල ලියන rules ටික මේ chart එකේ තියෙනවා. හරි. අයි බලන්න මේ පැසිව් එක මෙන්න මේ මොඩල්ස් එක කියන්නේ can, must, have to, should ඔන්න වගේ වචනත් එක්ක අපිට පුළුවන් පැසිව් වොයිස් එක භාවිතා කරන්න. බලන්න මේකේ උදාහරණයක්. They can repair my watch. ඔවුන්ට පුළුවන් මගේ watch එක repair කරන්න. ඒතර ඔවුන්ට පුළුවන් කියද්දී ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒතර ඔවුන්ට පුළුවන් දෙයක් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන් මේක active voice. ඒතර මේක passive voice. වලට හරවනවා නම් my watch can be repaired by them. මගේ watch එක ඔවුන් විසින් repair කරන්න පුළුවන්. ඒතර my watch can be අපි be කියන be verb එක දාලා තිනවා. මොකද මොඩල් එකක් එක්ක be කියන be verb එක තමයි මේ භාවිතා කරන passive voice ගන්න. ඒතර මගේ ඔරලෝසුව කරන දෙයක් ගැන මේ කතා කරන්නේ. මගේ ඔරලෝසුව repair කරන්න පුළුවන්. හරිද? මගේ ඔරලෝසුව repair කරන්න පුළුවන්. My watch can be repaired. ඔරලෝසුව කරන දෙයක් නෙමෙයි. ඔරලෝසුවට වෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා my watch can be repaired by them කියලා passive voice එකෙන් අපිට ලියන්න පුළුවන්. බලමු තවත් වාක්‍යයක්. Somebody must clean the office. කවුරු හරි කාර්යාලය පිරිසිදු කළ යුතුයි. එතන මේකෙත් must කියලා තියෙන හන්ද මේක passive voice වලට හරවනවා. කාර්යාලය කවුරු හරි විසින් පිරිසිදු කළ යුතුයි. ඒතර කාර්යාලයට වෙන දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි ඒක ලියන්න ඕනේ the office must be cleaned. අපිට අවශ්‍ය නම් by somebody කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් somebody අයින් කරලා the office must be clean. කාර්යාලය කවුරු හරි විසින් පිරිසිදු කළ යුතුයි. The office must be cleaned. ඊළඟ you have to wash these clothes. ඔයාට මේ ඇඳුම් සේදිය යුතුයි. එතන මේ ඇඳුම් සේදිය යුතුයි කියන ඇඳුම් වලට passive voice එකෙන් අපි ලියනවා නම් ඇඳුම් වලට වෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ. මොකද passive voice වල හැම වෙලේම අපි කරන්නේ subject එක කරන දෙයක් ගැන නෙමෙයි subject එකට වෙන දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් මේ වාක්‍ය ලියන්න ඕනේ passive voice වලින් these clothes have to be washed by you. මේ ඇඳුම් ඔබ විසින් සේදිය යුතුයි. අය බලමු තවත් වාක්‍යයක්. They had to take the injured man to the hospital. ඔවුන්ට සිද්ධ වුණා අනතුරට තුවාල වූ පුද්ගලයාව හොස්පිටල් එකට ගෙනියන්න. එහෙනම් ඒක passive voice එකෙන් ලියන්න අපි ලියන්න වෙන්නේ the injured man had to be taken to the hospital. ඒතර had to කියලා තියෙන එක had to කියලා අපි භාවිතා කරන්නේ වර්තමානයේදී have to කියලා කිව්වොත් එහෙම කළ යුතුයි කියන එක අතීතයේදී කළ යුතුව තිබුණා කිව්වොත් එහෙම අපි භාවිතා කරන්නේ had to කියන එක. ඒතර had to කියන එක passive වෙන ලියනවා නම් had to be කියලා දාලා තමයි passive වෙන ලියන්න වෙන්නේ. The injured man had to be taken to the hospital. අය බලමු තවත් උදාහරණයක්. They are going to build a new airport. ඔවුන් අලුත් airport එකක් හදන්න යනවා. එතන going to කියන ඒ වචනේ අපිට අවශ්‍ය වෙන passive එකෙන් ලියන්න අලුත් airport එකක් නිර්මාණය වෙන්න යනවා. එතකොට අලුත් airport එකක් කරන දෙයක් නෙමෙයි අලුත් airport එකට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් ඒක passive voice එකෙන් ලියද්දී a new airport is going to be built by them කියලා උනන් ලියන්නත් පුළුවන්. අලුත් airport එකක් නිර්මාණය වෙන්න යනවා. is going to be built. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ modals තියෙනවා නම් ඒ වලින් පස්සේ අපිට භාවිතා කරන්න තියෙන්නේ be verb එක තමයි. be verb එක භාවිතා කරලා ඊළඟට එන ක්‍රියාපදේ past participle ලියවන. ඒතර passive voice බවට එකපත් වෙනවා. අපි බලමු මේකේ තවත් එක් අංගයක් මේ passive voice ගැන කතා කරද්දී තවත් එක් වැදගත් කොටසක් තමයි මෙන්න මේ කොටස. objects දෙකක් තියෙන එක. බලන්න මේ පළවෙනි වාක්‍යය. Somebody gave the police the information. කවුරු හරි පොලිසියට තොරතුරු ටික ලබා දුන්නා. ඒතර කවුරු හරි ලබා දුන්නා කියන එකේ object දෙකක් තියෙනවා. object කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේවල් දෙකක් තියෙනවා. ලබා දුන්නේ කාටද? පොලිසියට. මොනවාද ලබා දුන්නේ? තොරතුරු. ඒතර මේ දෙකම passive voice එකේ ලියන්න පුළුවන්. object හැම වෙලේම මතක තියාගන්න ක්‍රියාවට යටත් වෙන දේ තමයි object එක කියලා අපි ගන්න. ක්‍රියාව කරන පුද්ගලයා තමයි subject එක. ඒතර somebody gave the police the information. ඒතර කවුරු හරි පොලිසියට තොරතුරු ටික ලබා දුන්නා. ඒතර පොලිසියට කියන එක object එකක්. මොකද දුන්නා කියන ක්‍රියාවට යටත් වෙනවා පොලිසිය කියන එක. ඒ වගේම දුන්නා කියන ක්‍රියාවට යටත් වෙනවා තොරතුරු කියන එක. ඒතර object දෙකක්. ඒතර ඒක passive voice එකෙන් අපිට ලියන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට passive voice වාක්‍ය දෙකක් ලියන්න.
පළවෙනි එක තමයි the police were given the information by somebody. පොලිසියට තොරතුරු ටික කවුරු විසින් ලබා දෙන ලද. එතකොට the police කියද්දී ඔකට පොඩි ප්‍රශ්නයක් ඇති වෙයි අයි මේ were එක දාලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන් මතක තියාගන්න පොලිසිය ඉංග්‍රීසි වලින් කන්සිඩර් කරන්නේ ප්ලූරල් එකක් හැටියට. එතකොට the police were කියලා තමයි අපි භාවිතා කරන්නේ. the police were given the information by somebody. පොලිසියට තොරතුරු ටික කවුරු විසින් ලබා දෙන ලදී. අනිත් ඔබ්ජෙක්ට් එක තමයි the information. තොරතුරු ටික පොලිසියට කවුරු හරි ලබා දෙන ලදී. ඒතර ඒක ලියනවා නම් the information was given to the police by somebody. The information was given to the police by somebody. ඒතර ඔකට තේරෙනවා ඇති objects දෙකක් තියෙනවා නම් ඒ දෙකෙන්ම passive voice වාක්‍ය ලියන්න පුළුවන්. තොරතුරු ටික දුන්නා කිව්වොත් එimhe තොරතුරු කරපු දෙයක් ගැන නෙමෙයි තොරතුරු වලට වෙච්ච දෙයක් ගැන තමයි කතා කරන්නේ. The police were given කිව්වොත් එimhe පොලිසිය කරපු දෙයක් ගැන නෙමෙයි පොලිසියට වෙච්ච දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඒතර objects දෙකක් තියෙනවා මතක තියාගන්න passive voice වාක්‍ය දෙකක් ලියන්න පුළුවන්. අය බලමු මේ two objects and other verbs මොනවාද කියලා. මෙන්න මේ වචන ගත්තොත් මේ වචන වලට බොහෝ දුරට objects දෙකක් එනවා වාක්‍ය ලියනකොට. බලමු අපි උදාහරණයක් වශයෙන් I have been offered the job but I don't think I will accept it. හරි. මට job එක ලබා දීලා තියෙනවා. නමුත් මම හිතන්නේ මම ඒක accept කරයි කියලා. I have been offered the job. මට job එක ලබා දීලා තියෙනවා. ඕකොන්න ලියන්න පුළුවන්. The job has been offered to me. එහෙමත් ලියන්න පුළුවන්. හරි. right. තව එකක් බලමු. You will be given plenty of time to decide. ඔයාට ලබා දෙනවා ඕන තරම් වෙලාවක් සිතන්න. ඕන ඔක තව විදිහට පැසිව් වල ලියන්න පුළුවන්. Plenty of time will be given to you to decide. එහෙමත් ඔක පැසිව් වලින් හරවලා ලියන්න පුළුවන්. මොකද objects දෙකක් තියෙද්දී අනිවාර්යෙන් මේ objects දෙකටම passive voice වාක්‍ය ලියන්න පුළුවන්. බලමු ඊළඟ එක. I didn't see the original document. මම original document එක දැක්කේ නැහැ. But I was shown a copy. නමුත් මට පෙන්නුවේ copy එකක්. ඔන්න ඔකේ passive වලින් කියන්න පුළුවන්. I didn't see the original document but a copy was shown to me. copy එකක් විතරයි මට පෙන්නුවා. ඒතර පේනවා ඒක කට්ටියට objects දෙකක් තියෙනවා නම් අපිට ඒ objects දෙකටම passive voice වාක්‍ය ලියීමේ හැකියාව තියෙනවා. හරි. being එකත් එක්ක past participle එක භාවිතා වීමේ අවස්ථාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. දැන් passive එකේ බලන්න I don't like being told what to do. මොකද්ද මේකේ තීරු? හරි. මේක නිකම්ම අපි කල්පනා කරොත් එimhe I don't like told කියලා නිකම්ම කියන්න බෑනේ. I don't like told කියලා කියන්න බෑ. I don't like telling කිව්වොත් එimhe like එකෙන් පස්සේ එන්න ඕනේ ක්‍රියාපදයේ ing form එකෙන් I don't like telling. ඒතර I don't like telling කිව්වොත් එimhe මම කැමති නෑ කියන්න. නේ I don't like telling. මම කැමති නෑ කියන්න. හැබැයි ඒකම I don't like being told. I don't like being told කිව්වොත් එimhe මට යමක් කියනවාට මම කැමති නෑ. ඒතර මට යමක් කියනවාට කියන එක කිව්වොත් එimhe මම කරන දෙයක් නෙමෙයි මට කවුරු හරි කරන දෙයක්. මට යමක් කියනවා කියන එක. ඒතර I don't like being told what to do. කුමක් කළ යුතුද කියා මට කියනවාට මම කැමති නෑ. හරි? ඒතර මම කරන දෙයක් ගැන නෙමෙයි මට වෙන දෙයක්. I don't like being told. මට වෙන දෙයක් ගැන තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. බලමු තවත් උදාහරණයක් ඔක තේරුම් ගන්න. I remember being taken to a zoo when I was a kid. හරි. මට මතකයි මාව zoo එකකට එක්කන් යනවා. මම පොඩි ළමෙක් කියලා ඉන්නකොට. ඒතර මාව එක්කන් යනවනේ. මම කරන දෙයක් නෙවෙයි මාව එක්කන් යනවා. මාව එක්කන් මේ වාක්‍යය හැටියට මම එක්කන් කියා. ඒතර I remember being taken. being taken කියොත් මාව එක්කන් ගියා. ඒතර මම කරපු දෙයක් නෙවෙයි මට වෙච්ච දෙයක්. ඒතර passive වලින් ලියදී මතක තියාගන්න වෙච්ච දෙයක් ගැන කතා කරද්දී වල පුළුවන් being taken කියන එක භාවිතා කරන්න. ඔය being එකයි past participle එකයි ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලා එකක ඉගෙන ගත්තා passive voice වලදී be verb එක ආවට පස්සේ being ඇවිල්ලා ක්‍රියාපදයේ past participle එක තියෙනවා. ඒ තියෙන්නේ continuous form එකේ තියෙන වාක්‍යයක් active voice එකේ continuous form එකේ තියෙන වාක්‍යයක් passive කරනකොට be verb එක දාලා being එක දාලා ක්‍රියාපදයේ අපි past participle එකෙන් ලියනවා. උදාහරණයක් වශයෙන් I am being scolded. මට බනිමින් ඉන්න. I am being scolded by my teacher. මගේ ගුරුවරයා විසින් මාව දැන් මට බනිමින් සිටිනවා. ඒ අවස්ථාවට අපි be verb එකයි being එකයි භාවිත කරලා verb එකේ past participle එක භාවිත කරනවා. මෙතන තියෙන්නේ
being taken කියලා කියන්නේ මාව අරගෙන ගියා. මාව සූල් එකට අරගෙන ගියා මට මතකයි. අන්න ඒ වෙනස මතක තියාගන්න. තව වාක්‍යයක් බලමු. Supun hates being kept waiting. සුපුන් කැමතිම නෑ ඔහුව ඔය බලන් ඉන්න කරනවට. ඒතර බලන්න being kept waiting. ඔහු කැමැත්තෙන් බලන් ඉන්න නෙමෙයි ඔහුව බලන් ඉන්න වෙනවා. එතකොට ඔහුට යමක් වෙනවා නම් subject එකට යමක් වෙනවා නම් අපි ඒක භාවිතා කරන්නේ passive voice එක. ඒතර මේ සුපුන් කියන කෙනා කරන දෙයක් නෙමෙයි ඔහුට වෙන දෙයක් ගැන තමයි කතා වෙන්නේ. එහෙනම් අපි ඒක passive voice එකෙන් ලියනවා. ඊළඟ වාක්‍ය බලමු. We managed to climb over the wall without being seen. අපි තාප්පෙන් උල්ට පැන්න කාටවත් පේන්නේ නැතුව without being seen. ඒතර without කියන එක ආවට පස්සේ being එක නැතුව අපි ලිව්වොත් එහෙම without seeing කියලා තමයි කියන්නේ. without seeing කිව්වොත් එහෙම බලන්නේ නැතුව. නමුත් අපිට ඕනේ බලන්නේ නැතුව කියලා කියන්නේ නෙමෙයිනේ. අපිව දකින්නේ නැතුව. අපි කරන දෙයක් නෙමෙයි අපිට වෙන දෙයක්. without being seen කියලා. ඒක එක භාවිත වෙලා තියෙන්නේ. මේක හොඳට තව තැන්වල කියවන්න තව බලන්න. ඒතර මේක හොඳට අවබෝධ වෙනවා මේ being එකත් එක්ක past participle එක කොහොමද භාවිත වෙන්නේ කියලා. හරි. අපි මෙච්චරලා passive සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ be verb එක දාලා. හැබැයි be වෙනකොට අපිට පුළුවන් get කියන වචනේත් භාවිත කරන්න. බලන්න මේ පළවෙනි උදාහරණය. There was a fight at the party but nobody got hurt. පාටි එකේ රණ්ඩුවක් තිබුණා. නමුත් කාටවත් අනතුරක් සිද්ධ වුණේ නැහැ. කාටවත් තුවාල වුණේ නැහැ. එතකොට nobody was hurt කියන එක අපිට ඕන පුළුවන් nobody got hurt කියලා ලියන්න. ඒක passive එකේ එක ක්‍රමයක්. කියන්නේ be verb එක වෙනකොට got එක භාවිත කරන්න, get එක භාවිත කරන්න පුළුවන්. මෙතන past tense නිසා got කියලා භාවිත කරලා තියෙනවා. බලමු තවත් උදාහරණයක්. I don't get invited to many parties. මට හුඟක් parties වලට invite කරන්නේ නැහැ. එතන මම කරන දෙයක් ගැන නෙමෙයි මට වෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේක ඕන වෙන කමෙන්ට් ලියන්න පුළුවන්. I am not invited to many parties කියලා ලියන්නත් පුළුවන්. I am not invited to many parties කියන එක තමයි I don't get invited to many parties කියලා. ඔය get එකත් එක්ක passive voice එකෙන් ලියලා තියෙනවා. අයි බලමු තවත් වාක්‍යයක්. I am surprised that Manoj didn't get offered the job. මට surprise එකක් වුණා මනෝජ්ට job එක හම්බුනේ නැති එක. ඒතර මනෝජ් කරන දෙයක් ගන්නේ මනෝජ්ට වෙන දෙයක් නිසා get offered කියන passive voice එක භාවිත කරලා තියෙනවා. හරි. යමක් කරගත්තා කියලා අපිට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහාත් අපිට පුළුවන් මේ get කියන එක භාවිත කරන්න. ඒ කියන්නේ යමක් අපි කරනවා නෙමෙයි අපි කරගන්නවා. ඒතර ඔකට තමයි passive voice වල හැම වෙලේම යමක් subject එක කරන්නේ නැත්නම් subject එකට යමක් වෙනවා නම් හෝ යමක් කරගන්නවා නම් ඒතර අපිට එතන භාවිත කරන්න පුළුවන් passive voice එක. ඒක passive voice කරගන්නේ මේ get කියන වචනේ භාවිත කරලා. හරි බලමු example එකක්. I got my hair cut last Sunday. මම ගියේ ඉරිදා මගේ කොණ්ඩේ කපා ගත්තා. ඒතර මම මගේ කොණ්ඩේ කැපුවා නෙමෙයි මම වෙන කෙනෙකුට කියලා මගේ කොණ්ඩේ කපා ගත්තා. ඒතර වෙන කෙනෙකුට කියලා මගේ කොණ්ඩේ කපා ගත්තා කියලා කියද්දි ඒතර ඒක තමන් කරා නෙමෙයි කරගත්තා. ඒතර ඒක passive voice එකෙන් තමයි ලියවෙන්නේ. බලන්න ඒක pattern එක got කියන වචනේ ඇවිල්ලා ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා my hair කියන object එක. ඊට පස්සේ verb එකේ past participle එක. cut කියන verb එකේ past tense එකත් cut, past participle එකත් cut. ඒතර got my hair cut කියන්නේ මම මගේ කොණ්ඩේ කපා ගත්තා. කියන්නේ කරගත්තා කියන එක. බලමු තවත් උදාහරණයක්. She will get her dress ironed by her husband. ඇයගේ ඇඳුම් ඇගේ ස්වාමි පුරුෂයාට කියලා අයන් කරගනි වී. ඒතර තව කෙනෙකුට කියලා කරගන්නවා නම් get කියන වචනේත් එක්ක object එක දාලා ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක භාවිත කරලා තියෙනවා. බලමු තවත් උදාහරණයක්. I wanted to get my car repaired. මට අවශ්‍ය වුණා මගේ කාර් එක repair කරගන්න. ඒතර මම මගේ කාර් එක repair කරනවා නෙමෙයි මම වෙන කෙනෙකු ලවා මගේ කාර් එක repair කර ගන්නවා. ඒතර ඒකත් passive voice එකෙන් තමයි ලියවෙන්නේ. ඒ passive voice එකෙන් ලියන pattern එක තමයි get එකත් එක්ක object එක භාවිත කරලා ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක භාවිත කරන එක. බලමු තවත් example එකක්. Madhur has got his shoes mended. Madhur ඔහුගේ සපත්තු repair කරගත්තා. mended කියලා කියන්නේ repair කරගත්තා. එතකොට ඒකෙත් බලන්න get කියන ක්‍රියාපදය ඇවිල්ලා ඊට පස්සේ object එක භාවිත කරලා ඒක තමයි his shoes කියන object එක. ඊට පස්සේ එන ක්‍රියාපදේ mend කියන ක්‍රියාපදේ past participle එක තමයි mended කියන එක. ඒතර ඒක භාවිත කරලා තිනවා Madhur has got his
shoes mended. එතන මේ pattern එකත් මතක තියාගන්න. passive voice pattern එක මේ යමක් කරගත්තා කියලා අපිට කියන්න අවශ්‍යයි නම් ඒ අවස්ථාව සඳහා මේ pattern එක භාවිත කරන්න පුළුවන්. හරි. අපි දැන් මේ passive වල advanced levels කීපයක් තමයි මේ කතා කරේ. අපි මේ passive වල advanced level වල අන්තිම කොටසට මේ ඇවිල්ලා තියෙන්නේ have something done. මොකද්ද මේ have something done කියන එකයි passive එක අතර තියෙන සම්බන්ධතාවය. අපි ඉගෙන ගත්තා ඔය get කියන වචනේත් එක්ක යමක් කරගත්තා කියලා අපිට කියන්න අවශ්‍යයි නම් get එකත් එක්ක ඊට පස්සේ object එක එනවා ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක එනවා. ඒ pattern එකම අපිට භාවිත කරන්න පුළුවන් have එකත් එක්ක have something done. have එකෙන් පස්සේ object එක එනවා ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක භාවිත වෙනවා. බලමු මේකේ example එකක්. Chanuka had the roof repaired yesterday. Chanuka වහල ඊයේ හදාගත්තා. ඒතකොට චානුක වෙන කෙනෙකුට කියලා වහල ඊයේ හදාගත්තා කියන එක තමයි ඒ වාක්‍යයේ තේරුම. එතකොට චානුක යමක් කළා නෙමෙයි චානුක තව කෙනෙකුට කියලා යමක් කරගත්තා. ඒතකොට තව කෙනෙකුට කියලා යමක් කරගත්තා නම් ඒක passive voice එකෙන් තමයි ලියවෙන්නේ. ඒතකොට ඒක pattern එක තමයි have එකෙන් පස්සේ object එක එනවා ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක එනවා. මෙතන දැන් past tense එක නිසා had කියන වචනේ භාවිත කරලා තිනවා. ඊට පස්සේ object එක තමයි the roof කියන එක ක්‍රියාපදේ repair කියන එක ඒකේ past participle එක repair කියලා භාවිත කරලා තියෙනවා. බලමු තවත් වාක්‍යයක්. Where did you have your haircut? කොහෙන්ද ඔයාගේ කොණ්ඩේ කපාගත්තේ? අපිට ඕන ඕක අහන්න පුළුවන් where did you get your haircut කියලා. ඒ pattern එකම වෙන ආකාරයකින් have එකකින් භාවිත කරලා තියෙනවා. Where did you have your hair cut? have එකෙන් පස්සේ එන object එක තමයි your hair. ක්‍රියාපදේ cut කියන එක cut කියන එකේ past participle එක cut නේ. ඊළඟ වාක්‍ය බලමු. Your hair looks nice. ඔයාගේ කොණ්ඩේ හොඟක් ලස්සනයි. Have you had it cut? ඔයා කපාගත්තද? ඒතර බලන්න එතනත් had එකෙන් පස්සේ object එක ඇවිල්ලා තිනවා. it කියන එක කියන්නේ pronoun එක භාවිත කරලා තියෙන්නේ. hair කියන එකට දාලා තියෙන pronoun එක තමයි it කියන එක. ඊට පස්සේ cut කියන ක්‍රියාපදේ past participle එක භාවිත වෙලා තියෙනවා. බලමු ඊළඟ උදාහරණේ. Our neighbor has just had a garage built. අපේ අසල්වැසියා garage එකක් හදාගත්තා. ඒතර garage එකක් හදාගත්ත කියන්නේ වෙන කාටද කියලා garage එකක් හදාගත්තා. එයා කරන්නේ නෙමෙයි වෙන කාටද කියලා කරගත්තා. ඒතර ඒකත් passive voice එකෙන් තමයි තියෙන්නේ. තව උදාහරණයක් බලමු. We are having the house painted this week. අපි මේ සතියේ ගෙදර paint කරගන්නවා. ඒතර අපි කරනවා නෙමෙයි වෙන කෙනෙකුට කියලා අපි කරගන්නවා. ඒ නිසා ඒක තියෙන්නේ passive voice එකේ. having කියලා දාලා තියෙන්නේ මේ වෙලාවේ ඒක paint වෙමින් තිබෙන වෙන කවුරු හරි හරහා. right? ඒ හැම තමයි continuous form එකෙන් මේක ලියලා තියෙන්නේ. බලමු තවත් example එකක්. How often do you have your car serviced? කොච්චර කාලයකට සැරයක්ද ඔයා ඔයගේ කාර් එක සර්විස් කරගන්නේ? ඒතර ඔයා කාර් එක සර්විස් කරනවා නෙමෙයි ඔයා කරගන්නවා. ඒතර ඒක passive voice එකෙන් තමයි ලියන්න තියෙන්නේ. ඒකේ pattern එක තමයි have එකෙන් පස්සේ object එක එනවා. ඊට පස්සේ ක්‍රියාපදේ past participle එක එනවා. එහෙනම් මම හිතනවා මේ සියලුම පැහැදිලි කිරීම වලින් basic active voice passive voice කියන ඒකේ intermediate level එක advanced level එක ඒ සියල්ලම මේ වීඩියෝ එක හරහා මම පැහැදිලි කරලා තියෙනවා. මම හිතනවා මේ පැහැදිලි කිරීම අනුව ඔය කට්ටියට active voice සහ passive voice සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේක තවදුරටත් ඔය කට්ටියට අවබෝධ විය යුතුයි නම් කල යුත්තේ මේ නීති අනුව මේ උගන්වපු දේවල් අනුව මේක නැවත නැවත බලන්න ඔය කට්ටියට තේරෙන්නේ නැත්නම් තේරුම් නැති කොටස් ආපහු බලන්න. එතකොට ඔය කට්ටියට පොඩ්ඩක් පැහැදිලි වෙයි. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් කියවන්න. අන්තර්ජාලයේ තියෙනවා, තව පොත්පත් තියෙනවා. ඒ වල තියෙන වාක්‍ය කියවනකොට බලන්න ඒවා මේ පැටර්න් එකට මම මේ උගන්වපු දේවල් එක්ක ගැලපෙනවද කියලා. එහෙම යම්කිසි අවස්ථාවක් ගැලපෙන්නේ නැති හේතුවක් එහෙම තිබුණොත් ඔකට පුළුවන් මට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න මගේ channel එක හරහා. ඒතර මට පුළුවන් ඒක ඔකට උත්තර දෙන්න. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබ හමුවනතුරු මම මේ සමගන්නවා. Bye for now.